රෙකෝඩින් ඕන දුල පුතාලා ඉන්නවා අත උසන අයිකන් එක ක්ලික් කරන්න. නැත්නම් අපි පන්තිය පටන් ගන්නවා. අපි අද කංජි දෙකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තව අපි දැන්ට 59ක් කතා කරලා තිනවා. තව දෙකක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන මුල්ම කංජිය 60 වෙනි කංජිය අපි බලාපොරොත්තු වෙනවා මරුයි. මරුයි කියලා කියන්නේ රවුම් කියන එක. එතකොට මරුයි කියන එක අපි මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මරුයි කියන එක මේ කංජිය කොහොමද ලියන්නේ කියන එක අපි මුලින්ම ලියලා බලන්න බලාපොරොත්තු වෙනවා. එතකොට කොහොමද ලියන්නේ කියන එක. එතකොට මේක අපි ලිව්වොත් එහෙම උඩ ඉඳන් පල්ලෙහාට මේ නෝ අකුර වගේ ලියලා මෙහෙම ගිහිල්ලා මේ කොටස ඇවිල්ලා ඊට පස්සේ මෙතනින් මේ කෑල්ලක් එනවා. අපි ආපහු බැලුවොත් එහෙම නෝ අකුර වගේ ලියෙන්නේ ඊට පස්සේ මෙතනට නේ ඉරි කෑල්ලක් එනවා. එතකොට එකෙන් මරුයි කියලා එන්නේ. ආපහු ලිව්වොත් එහෙම උඩ ඉඳන් පහළට එනවා. ඊට පස්සේ මෙතන ඉරි කෑල්ලක් එනවා. මේක මරුයි. මරුයි කියලා කියන්නේ රවුම් කියන එක. අපි කලින් පාඩම කරන අවස්ථාවේදී මරුයි මේ පල්ලෙහා දක්වන දිනේ කොටස මරුයි ඉසින උවේනි කමේග ඉමස් කියන එක අපි ඉගෙන ගත්තා. මරුයි කියලා කිව්වේ එතකොට මරුයි කියලා කිව්වේ රවුම් කියන එක. මරුයි කියලා කිව්වේ රවුම්, ඉසි කියලා කිව්වේ ගල කියන එක. රවුම් ගල උඩ. ඉසින උවේ කියලා කියන්නේ රවුම් ගල උඩ. මේ කමේග ඉමස් කමේ කියලා කියන්නේ එතකොට ඉබ්බෙක් ඉන්නවා. එතකොට මේ අවස්ථාවේදී මේක අපි ඒක කියන්නේ එතකොට මේ මරුයි කියන එක අපි භාවිතා කරනවා කියන එක දුර පුතාලා මතක තියාගන්න. මරුයි කියලා කියන්නේ රවුම් කියන එක. ඒක දුර පුතාලා මතක තියාගන්න රවුම් කියන එක. මරුයි. අපි ඊළඟ කොටසට ඊළඟ බැලුවොත් එහෙම එතකොට ඒක ආපහු පාරක් ඒ ටික බැලුවොත් එහෙම මරුයි කියන එක ආපහු පාරක් මන් ලියන්න මේ අවස්ථාවේදී එතකොට නෝ අකුර වගේ ලියලා ඊට පස්සේ මේ කොටස ලිව්වා ඊට පස්සේ මෙතනින් ඉරි කෑල්ලක් එනවා. කලින් දූල පුතාලා මේ අවස්ථාවට අපි මුලින්ම කොටසටම ගියොත් එහෙම ටිකක් වෙලා ඉන්න. මේ කංජිය 9 කියන කංජිය මේ Q කියලා කියන්නේ 9 කියන කංජිය දුර පුතාලා මතක ඇති. ඒ කංජියට ඉරි කෑල්ලක් මැදට එන එක විතරයි වෙලා තියෙන්නේ. මේ කංජිය ඒක මතක තියාගෙන දන්නවා ඇති කියලා හිතන දුර පුතාලා Q කියන කංජිය. Q කියන කංජියට එතකොට මේ අවස්ථාවේදී එතකොට ඒ Q කියන කංජියට එතකොට ඉරි කෑල්ලක් එක්ක අහුවෙලා තියෙනක විතරයි වෙන්නේ. එතකොට තමයි මරුයි කියලා වෙන්නේ. අපි මේ කොටස ආපහු ලිව්වොත් එහෙම මේක ලියලා ඊට පස්සේ මෙතන Q කියන අකුර ලිව්වා. ඊට පස්සේ ඉරි කෑල්ලක් එනවා. අපි එතකොට මේකට මරුයි කියලා කියන්නේ. මරුයි. මරුයි කියලා අපි මේකට කියන්නේ මරුයි. අපි බැලුවොත් එහෙම එතකොට මරුයි කියන එක. එතකොට අපි මේ අවස්ථාවේදී ආපහු උදාහරණ බැලුවොත් එහෙම මරුයි ඉසින උවේනි කමේග ඉමස්. මරුයි කියලා කියන්නේ එතකොට රවුන්ඩ් කියන එක කිව්වා. ඉසි කියලා කියන්නේ ගල කියන එක අපි කලින් කංජෙන් ලියාගත්තා. උවේ කියලා කියන්නේ උඩ කියන එක. කමේ කියලා කියන්නේ ඉබ්බෙක් කියන එක. එතකොට මරුයි ඉසින උවේනි කමේග ඉමස්. ඊළඟට මෙතන මම පොඩ්ඩක් මේකේ තියෙන කොටසක් මේ කීපයක් මම කියන්නම්. එතකොට
මරුවංකි කියන එක දුවල පුතාලා මම මෙතන වැදගත් වෙන හින්දා කිව්වේ. එතකොට ඒක කංජය කියන එක පස්සේ අපි ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඉතුරු කොටස් එක්ක. එතකොට මරුවංකි කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම කටපාඩම් කරනවා කියන එක. මරු අංකි කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම කටපාඩම් කරනවා කියන එක. ඊළඟට හිනෝමරු කියලා කියන්නේ හිනෝමරු කියලා කියන්නේ ජපන් ජාතික කොඩිය. දුවල පුතාලා දන්නවා ඇති ඒක. ඒ කොඩිය මේ හී කියලා කියන්නේ මේ සූර්යාගේ රවුම කියන එක මේක තමයි ඒ මේකට තමයි කියන්නේ හීනොමරු කියලා කියන්නේ මේක මේ මරු කියලා කියන්නේ රවුම කියන එක. එතකොට හී කියලා කියන්නේ සූර්යාගේ රවුම. එතකොට මේක තමයි ජපන් ජාතික කොඩිය වෙන්නේ. මේ අවස්ථාවේදී දුවල පුතාලගේ සාමාන්‍ය දැනීමට මම පොඩ්ඩක් කියන්නම්. බංගලාදේශයේ ඒ කොඩිය බංගලාදේශ කොඩිය කියන එකත් මේ ආකාරයට තියෙන්නේ. ඒකෙත් තියෙන රතු රවුමක්. රතු රවුම තියෙන්නේ මට මතක විදියට මේ එක පැත්තකට මෙහි පැත්තට වෙන්න ඕන. අනිත් පැත්තට වෙන්න පුළුවන් සමහරවිට ඒකට හරියටම නෑ ෂුවර් නෑ මේක එක පැත්තකට. හරි මැද නෙවෙයි තියෙන්නේ. මේක හරි මැද තියෙන්නේ මේ බංගලාදේශ කොඩිය කියන එක ඒක එක පැත්තකට මේ ආකාරයට. එතකොට එක පැත්තකට ඒක මේ කිට්ටු වෙලා තියෙන අනිත් පැත්තට වඩා. එතකොට ඒක හරි මැද නෙවෙයි තියෙන්නේ කියන එක මතක තියාගන්න. අපි එතකොට මේ කොටස කංජය මෙතන ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ කංජයට යන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ කංජය අපි බැලුවොත් එහෙම අපි ඊළඟ කංජය බැලුවොත් එහෙම හිරොයි කියලා කියන්නේ ඉඩ තියෙන කියන එක. ඒ කියන්නේ එතන අපි හිරොයි කියලා කිව්වොත් එහෙම අපි කාමරයක් හිරොයි කියලා කිව්වොත් එහෙම කාමරේ ඉඩ තියෙනවා. කියන්නේ පළල් කියන කොටස. අපි ඒක බැලුවොත් එහෙම හිරොයි කියන එක අපි මෙතන කතා කරන්නේ. එතකොට හිරොයි කියන එක උඩ ඉඳන් එකයි පළවෙනි ස්ටෙප් එක මම මේක රතු පාට දක්වන්න. පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක හතරවෙනි ස්ටෙප් එක පස්වෙනි ස්ටෙප් එක මේක මූ කියන අකුර තමයි මැද තියෙන්නේ හිරොයි කියලා කියන්නේ එතකොට මේ අවස්ථාවේදී මේ පළල කියන්නේ ඉඩ තියෙන කියන පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක හතරවෙනි ස්ටෙප් එක පස්වෙනි ස්ටෙප් එක ස්ටෙප් පහයි හිරොයි ආපහු ලිව්වොත් එම් පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක හතරවෙනි ස්ටෙප් එක පස්වෙනි ස්ටෙප් එක හිරොයි ඒක දුවල පුතාලා ලියලා බලන්න. එතකොට මේ අවස්ථාවේදී හිරොයි ආපහු ලිව්වොත් එහෙම එතකොට පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක හතරවෙනි ස්ටෙප් එක පස්වෙනි ස්ටෙප් එක හිරොයි
පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, හතරවෙනි ස්ටෙප් එක, පස්වෙනි එක හිරොයි. මම මෙතන උදාහරණ එකක් කියන්නම්. එතකොට මේ අවස්ථාවේදී හිරෝතා කියලා කියන්නේ නමක්. හිරෝතා කියලා කියන්නේ මේකේ තේරුමක් විදිහට අපි කතා කරන්නේ නැහැ. මේක වාසගමක්. එතකොට ජපානයේ තියෙන මේකේ හිරෝ කියලා කියන්නේ මෙතන මේ පළල් කියන එක. එතකොට තා කියලා කියන්නේ කුඹුර කියන එක, ලොකු කුඹුරක් කියන එක මේක. හිරොතසං කියලා කියන්නේ එතකොට ඒ පුජ්‍යලගේ නාමය. එතකොට හිරොතසං කියන එක නා නෝ හියාවා හිරොයි දෙස්. එතකොට heයා කියලා කියන්නේ කාමරය. හිරොතසං කියන හිරොත කියන පුජ්‍යලයාගේ heයා කියලා කියන්නේ කාමරය. heයා කියන්නේ කාමරය. heයාවා හිරොයි දෙස්. හිරොයි කියලා කියන්නේ එතකොට ඒක පළලයි. කියන්නේ ලොකු කියන. ඒ කියන්නේ සිංහලෙන් ලොකු කියලා කියන්නේ ලොකු සිංහලෙන් ලොකු කියන එක ලොකු කියන එකට වෙන තේරුමක් දෙන්නේ ලොකු කියනට වඩා ඒක මේ ඉඩ තියෙන කියන එක ඇත්තටම කාමරේ ගොඩක් ඉඩ තියෙන ලොකු කියන්නේ පළල කාමරයක් කියන එක. එතකොට හිරොයි කියන එක අපි ආපහු බැලුවොත් එහෙම හිරොත්ත සන්නෝ හයාවා හිරොයි දෙස්. අපි මෙතනින් මේ ටික එතකොට ඔව් ලොකු කියලා කියන්නේ ඕකී කියන එක. ඕකී කියන එක ලොකු කියලා කියන්නේ ඒක ලොකු කියන ඒ ප්‍රමාණයෙන් විශාල කියන එක ඒක මේ ඕකී කියන එක මේ අවස්ථාවේදී හිරොයි කියලා කියන්නේ පටු කියන එකේ මේ හන්තයි කියලා කියන්නේ මේ අනිත් එක. ඒ කියන්නේ විරුද්ධ එක. අපි කාමරයක් පොඩි ඒ කියන්නේ පොඩි කියන එක ඒක සිංහල භාෂාවේ අපි ඒව සමහර දේවල් විවිධ විදියට භාවිතා කරනවා. එතකොට මෙතන මම කියන්නේ මේ කාමරේ ඒ කියන්නේ ලොකු ඉඩ තියෙන ගොඩක් ලොකු කියනට වඩා ගොඩක් ඉඩ තියෙන කියන ඒක තමයි මේ මෙතන හිරොයි කියලා කියන්නේ. අපි පිට්ටනියක් එහෙම පිට්ටනිය ගොඩක් ඉඩ තියෙන පිට්ටනියක් නම් එතකොට භූමි ප්‍රමාණය වැඩි නම් ඒකට අපි කියනවා හිරොයි කියලා. එතකොට ඒ කොටස තමයි හිරොයි කියලා කියන්නේ. හිරොයි කියලා කියන්නේ කාමරයක් හරි මොකක් හරි. එතකොට අපි මේ ගෙදරක් වුණත් එතකොට ඒවා හිරොයි කියලා කියන්නේ. එතකොට ඒකේ ගොඩක් ඉඩ තියෙන ප්‍රදේශ. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙන. එතකොට අපි ඊළඟ කොටසට ගියොත් එහෙම අපි ඊළඟ පොතට යන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟට මේකේ 61 තව කංජියක් කතා කරන්න බලාපොරොත්තු වෙන. මොකද අපි එක කංජියක් වෙන දවසක් එන හින්දා ඒක නිසා 62 වෙනකම්. එතකොට අපිට දෙකෙන් දෙක ගියාම 80 වෙනකම් තව කංජි 18යි තියෙන්නේ. ඒ කියන්නේ දවස් 9ක්. හරියටම අපිට මං හිතන්නේ එතකොට ඉවර වෙනවා. මේ හරියටම දවස් 9ක් තියෙනවා අපිට. ඒක නිසා මං තව කංජියක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා හිරොබා කියන එක එතකොට හිරොබා කියලා කියන්නේ මේ අවස්ථාවේදී ඒ ඉඩ තියෙන ලොකු ඒ කියන්නේ අපි පිට්ටනියක් වගේ නෙවෙයි. එතකොට දුල පුතාලා පාක් එකක ඒ වගේ පොඩ්ඩක් ඉඩ තියෙන කොටසක් තමයි හිරොබා කියලා කියන්නේ. පාක් එක නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. පාක් එක නෙවෙයි. පාක් එකක් ඒ ටිකක් ඉඩ තියෙන යම් ස්ථානයක් එතකොට. අපි ඒක ලිව්වොත් එහෙම බා කියන එක අපි ඒ කොටස ලිව්වොත් එහෙම මුලින්ම මේක අපි දුල පුතාලා මේ කොටස මතක ඇති කියලා හිතනවා සුචි කියන කංජිය. ඒ කියන්නේ දොයෝබි කියන එකේ කංජිය. එතකොට මේකේ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන. ඊළඟට හී කියන කංජිය තියෙන්නේ මෙතන. ඊළඟට මේ කොටස තමයි දුල පුතාලා අලුතින් ඉගෙන ගන්න. පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක, පස්වෙනි එක. මං ආපහු ලිව්වොත් ඒක මේක දොයෝබි කියන එකේ ඒ පොළව කියන සුචි කියන කංජිය. එතකොට ඒකෙන් ආපු එකක්. මේක හී කියන කංජිය. දුල පුතාලා ඉරිද කියන ඒ කංජිය. එතකොට මේක මේ කොටස තමයි දුල පුතාලා අලුතින් ඉගෙන ගන්න.
වා වා කියලා කියන්නේ ස්ථානයක් කියන එක. වා හි කියන කාංජිය මෙතන තියෙන්නේ. ඊට පස්සේ වා. එතකොට මේකට උදාහරණ මම ආපහු පාරක් ලියන්න දුල පුතාලාට ආපහු තේරෙන්නේ පළවෙනි ස්ටෙප් එක 2 3 4 5 6 7 8 9 10 11 12 ස්ටෙප් 12යි මේ ආකාරයට ලියන්න. අපි බැලුවොත් එහෙම මුල් මේක දුල පුතාලා කලින් ලියපු හින්දා මේක හිරොබා හිරෝ කියන එක ඊළඟට බා කියන එක. හිරොබා කියලා කියන්නේ එතකොට යම් ඉඩ තියෙන යම් පොඩි ඉඩ ප්‍රමාණය ඉඩ ප්‍රමාණයක්. එතකොට දුල පුතාලට සෙල්ලම් කරන්න පුළුවන් ඒ වගේ පොඩි ඒ කොටසක් ඇත්තටම පාක් එකකට වඩා පොඩි ඇත්තටම ඒක හිරොබා කියලා කියන්නේ. හිරොබනි ඕසෙයි හිතෝගා ඉමස්. ඕසෙයි කියලා කියන්නේ ගොඩක් මිනිස්සු. ඕසෙයි හිතෝ කියලා කියන්නේ ගොඩක් මිනිස්සු. ගා ඉමස් ගොඩක් මිනිස්සු ඉන්නවා. අපි ඒක අනිත් වචන ටික බැලුවොත් එහෙම බෂෝ කියන එක අපි යම් තැනක් කියන එකට අපි කියන්නේ බෂෝ. කයිජෝ කියලා කියන්නේ අපි ඒ මීටිං රූම් එක වගේ. එතකොට ඒ මොකක් හරි එතකොට අපි හිතුවොත් එහෙම කන්ෆරන්ස් එකක් තියෙනවා නම් ඒකේ තියෙන ඒ තැන මොකක් හරි එහෙම ඒ වගේ දෙයක් උත්සවයක් තියෙනවා නම් ඒකේ උත්සවයක් තියෙනවා නම් එක්සෑම් එකක් තියෙනවා නම් එතකොට ඒ කයිජෝ කියලා කියන්නේ ඒක තියෙන තැන. කෝජෝ කියලා කියන්නේ ෆැක්ටරිය. කෝජෝ කියලා කියන්නේ මේක කෝජෝ කියලා කියන්නේ ෆැක්ටරිය. බායි කියලා කියන එක අපි පස්සේ කතා කරමු මොකක් හරි දෙයක් වුණු අවස්ථාවකදී ඒක වුණු අවස්ථාව කියන අවස්ථාවේ තමයි තියෙන්නේ. එතකොට අපි මෙතන මේ ටික එතකොට අපි මෙතන 62 වෙනි කන්ජිය වෙනකන් අපි කතා කරා. අපි ඊළඟ දවසේ 63 වෙනි කන්ජිය රට කියන එක. කුණි කියන කන්ජිය එතකොට ඒක කතා කරන්න බලාපොරොත්තු වෙන රට කියන කන්ජිය. අපි රට කියන කන්ජියයි අපි ශිරෝ කියලා කියන්නේ සුදු පාට. රටයි සුදු පාටයි කියන කන්ජි දෙක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දුල පුතාලට අහන්න පුළුවන්. නැහැ සර්. හරි ඕකේ බොහොම ස්තුතියි. අපි මේ අවස්ථාව ටික මේ මාර්තු අන්තිම වෙනකන් එක වසරේ තියෙන කන්ජි ටික සේරම අපි ඉගෙන ගන්නවා. ඒක නිසා අපි ග්‍රැමර් ටිකක් තව ඉගෙන ගත්තාම ගොඩක් දුල පුතාලා ඉස්සරහට ගිහින් තියෙනවා ජපන් භාෂාවෙන්. අනිත් එක මේ කාංජි ටික චීන භාෂාවෙත් මෙහෙමම තියෙන කාංජි ගොඩක් තියෙනවා. ඒක නිසා දුල පුතාලට කියවන්න බෑ. නමුත් ඒකේ තේරුම චීන භාෂාවෙන් ලියපු දෙයක උනත් තේරුම් ගන්න පුළුවන්. ඒක එකම තේරුම තියෙන්නේ ඒක මතක තියාගන්න. ඒක කියවන ඒ ප්‍රොනවුන්ස් කරන විදිය විතරයි වෙනස් වෙන්නේ. චීන භාෂාව ප්‍රොනවුන්ස් කරන්න ටිකක් අමාරුයි. මොකද චීන භාෂාවේ එහෙම සවුන්ඩ් එක වැඩි වෙන එක තියෙනවා, අඩු වෙලා වැඩි වෙන එක තියෙනවා. ඊළඟට අඩු වෙලා වැඩි වෙන එක තියෙනවා. වැඩි වේගෙන එකද කොහෙද මට මතක විදියට හතරක් තියෙනවා. ඊළඟට එක දිගට ඇදීගෙන යන සවුන්ඩ් එක තියෙනවා. සවුන්ඩ් හතරක් තියෙනවා. ඒක නිසා අපිට දෙකක් අපි දන්නවා. නමුත් මේකේ ඉතුරු දෙක අපිට අමාරුයි ඇත්තටම. ඒක නිසා ඒක මේ දුර පුතාලට ඒක තේරුම මේ කාංජි කියන එක මේ මම භාවිතා වෙනවා. එතකොට ඒක නිසා ඒක තේරුම කියන එක දැනගන්න පුළුවන්. අනිත් එක තායිවාන් කියන රටේ තාමත් භාවිතා කරන්නේ මේ කාංජිමයි. ඒක නිසා තායිවාන් කියන තායිවානයේම තාමත් භාවිතා කරන්නේ මේ කාංජිමයි. ඒක නිසා මෙතන ඉගෙන ගන්න සේරම කාංජි තායිවානේ භාවිතා කරනවා. අපි ඊළඟ කොටසට යන්න ඊළඟ මේ පොතට යන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම අපි තුන්වෙනි පාඩම ප්‍රධාන පොතේ තුන්වෙනි පාඩම අපි අවසන් කරා. අපි ඒකේ අභ්‍යාස පොත කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි ඒකේ හතරවෙනි පාඩම කතා කරන්න තියෙන්නේ. අපි අභ්‍යාස පොත කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී රෙයිනොයෝනි ඊනසයි
රේනොයෝනි මේක ඊ කියන එක ඇදෙනවා. ඒක මතක තියාගන්න දුවල පුතාලා ඊ කියන එක. ඊ දෙකක් තියෙන හින්දා එතකොට ඒක ඇදීමක් සිද්ධ වෙනවා. එතකොට ඊ කියන එක තමයි වෙන්නේ. ඒක නිසා රේනොයෝනි කියලා කියන්නේ උදාහරණය. රේ කියලා කියන්නේ උදාහරණය. රේ. යෝනි කියලා කියන්නේ විදියට කියන එක. රේ කියලා කියන්නේ එතකොට ඒක උදාහරණය කියන එක. රේ කියලා කියන්නේ උදාහරණය. නොයෝනි කියලා කියන්නේ යම් දෙයක් විදියට ඉස්සරහට එන්නේ. එතකොට noun එකක්. එතකොට no කියන එකින්ද එතකොට යෝනි කියලා කියන්නේ විදියට. ඊනසයි කියලා කියන්නේ කියන්න කියන එක. ඊනසයි යු කියන එතකොට ඒක ඊනසයි කියලා කියන්නේ කියන්න කියන එක. අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී උදාහරණය අපි බැලුවොත් එහෙම මෙතන සොකෝවා කියෝසිත්සු දෙස්. සොකෝවා කියෝසිත්සු දෙස් කියලා කියන්නේ එතකොට සොකෝ කියලා කියන්නේ ඔතන කියෝසිත්සු කියලා කියන්නේ පන්ති කාමරය. ඔතන පන්ති කාමරය. එතකොට මේ අවස්ථාවේදී ඒකට නාම විශේෂණ කිසිමක් ඇතුල් වෙලා නැහැ. එතකොට මේකට අපි නාම විශේෂණයක් දානවා. දාලා අපි කොහොමද කියන්නේ කියන එක තමයි මෙතන මේ කියන්නේ. එතකොට මේ අවස්ථාවේදී අපි බැලුවොත් එහෙම සොකෝවා කියෝසිත්සු දෙස්. ඔතන පන්ති කාමරය. අපි එකට නාම විශේෂණයක් දැම්මහම කොහොමද වෙනස් වෙන්නේ මේක එතකොට මේ අවස්ථාව. සොකෝවා හිරොයි කියෝසිත්සු දෙස්. එතකොට අපි සිංහලෙන් කිව්වත් එහෙම මෙතන පන්ති කාමරයක්. එහෙමම කියනවා අපිට ඊළඟට මෙතන නාම විශේෂණයක් දැම්මහම මෙතන ඉඩ තියෙන පන්ති කාමරයක්. එහෙම නැත්නම් ඒකට සිංහලෙන් මම හරියටම කියන එක දන්නේ නැහැ. එතකොට පුලුල් කියලා වෙන්නේ නැති සමහරවිට පුලුල් කියන එක වෙන්නේ නැති ගොඩක් වෙලාවට මෙතන පුලුල් පන්ති කාමරයක් කියලා. එතකොට අපි ඒ සිංහලෙන් කියන්නේත් එහෙමයි. එතකොට ඒකම තමයි ජපන් භාෂාවෙත් ඒ පිළිවෙලමයි. ඒක නිසා ඒකට අපි කියන්නේ හිරොයි කියලා. එතකොට කොකෝ සොකෝ මේ අවස්ථාවේදී ඔතන කියලා කියන්නේ එතකොට මෙතන නෙවෙයි ඔතන. එතකොට සොකෝවා හිරොයි කියෝසිත්සු දෙස්. හිරොයි කියලා කියන්නේ එතකොට ඒක පුලුල් කියන එක. එතකොට මේ අවස්ථාවේදී කියෝසිත්සු කියලා කියන්නේ පන්ති කාමරය. අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී මේ ටික බැලුවොත් එහෙම කොකෝවා කෝඑන් දෙස්. කොකෝවා කෝඑන් දෙස්. එතකොට මෙතන කෝඑන් කියන්නේ පාක් එක. කොකෝවා කෝඑන් දෙස්. මෙතන පාක් එක. එතකොට ඒකට අපි ඊළඟට ලියන්න ඕන මොකද්ද? සිසුකා. සිසුකා කියලා කියන්නේ නාකේයෝෂියක්. ඒක නිසා අපි ඒක යම්කිසි නාම පදයකට කලින් දානකොට අපි නා කියන එක එක්කහු කරන්න ඕන. සිසුකා මේ අවස්ථාවේදී හිරොයි කියන එකේ ඊ එක තියෙනවා. ඒක එහෙමම දාන්නේ සිසුකා කියන එකට අපි නාකේයෝෂි හින්දා නා කියන එක එක්කහු කරන්න ඕනේ. එතකොට අපිට ලැබෙනවා සිසුකනා. එතකොට මේක මතක තියාගන්න දුවල පුතාලා හිරොයි කියන එකේ ඊ එක තියෙන නිසා එතකොට ඒක එහෙමම ලිව්වේ. නමුත් මේ අවස්ථාවේදී සිසුකා කෝෙන් කියලා කියන්නේ නැහැ සිසුකනා. ඒක හොඳට මතක තියාගන්න නා කියන එක එකතු වෙන්න ඕනේ. ඊ කියනක හරි නා කියන එක හරි. එතකොට මේෂයකට අපි ඉස්සරහින් තියනවා නම් කියන්න ඕන. එතකොට නාම පදයකට ඉස්සරහින් මෙතකොට මේෂි මම මෙතන දැක්වුවොත් එහෙම මේ නාම පදය එතකොට නාම පදයට ඉස්සරහින් එතකොට අපි මේ කතා කරන කේයෝෂි කියන එක එතකොට ඒක අපි නාම විශේෂණ පදයක් එකතු කරනකොට ඒක ඊ කියන එක හරි නා කියන එක හරි එන්න ඕන. දෙකෙන් එකක් අනිවාර්යෙන් වෙන්න ඕන ඊ හරි නා හරි මේ නාම පදයට කලින්.
මීට අමතරව තව ලියන විදියක් තියෙනවා. එතකොට ඒක ඉස්සරහට දුවල පුතාලට දකින්න පුළුවන්. ඒ අවස්ථාවේදී ඒක වැඩක් වෙන්නේ නැහැ. අපි ඒක කොටස බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස බැලුවොත් එහෙම දුවල පුතාලා මේක හදලා බලන්න. එතකොට මේ කොටස් ටික කරලා බලන්න. එතකොට අපි මේකෙ පොතේ තියෙන දන්නේ නැති වචන ටික කතා කරොත් එහෙම සොකෝවා සොකෝවා කියලා කියන්නේ ඔතන කියන එක. එතකොට කොකෝවා කියන්නේ මෙතන. බෝරු පෙන්දෙස් සොකෝවා බෝරු පෙන්දෙස්. සමා වෙන්න සොකෝ නෙවෙයි සොරේවා සමා වෙන්න. කොකෝවා කියලා කියන්නේ මෙතන කියන එක. එතකොට කොකෝවා කෝෙන්දෙස් කියන එක. එතකොට සොරේවා කියලා කියන්නේ ඕක කියන එක. සොරේවා කියලා කියන්නේ ඕක කියන එක. එතකොට බෝරු පෙන්දෙස් කියලා කියන්නේ බෝරු පෙන් කියලා කියන්නේ එතකොට ඒක පෑන කියන එක. එතකොට මොන පෑනක්ද නිල් පෑනක්ද රතු පෑනක්ද කළු පෑනක්ද කියන එක තමයි ඊළඟට තියෙන්නේ. එතකොට ඊළඟ කොටසේදී තියෙන්නේ ඒ කොටස. මොන පෑනක්ද කියන එක තමයි ඊළඟ කොටසේදී තියෙන්නේ. දුවල පුතාලා එතකොට ඒක අපි යාලට අහන්න දේවල් තියෙනවා නම් අහන්න පුළුවන් දුවල පුතාලා මොනවා හරි තියෙනවා නම් අහන්න තේරෙන්නේ නැති කොටසක්. මේ අවස්ථාවේදී ඒක ඊටාම වැදගත්. ඒ කියන්නේ කේයෝෂි එතකොට භාවිතා කරනකොට අපි ඒක කේයෝෂි කියලා කියන්නේ නාම විශේෂණ කියන එක. එතකොට ඒක නා කියන එකකුයි ඊ කියන කේයෝෂි දෙකක් තියෙනවා. එතකොට ඊ කියන එකේ බොහෝ වෙලාවට ඊ අකුර තියෙනවා. නා කියන එකේ නැහැ. එතකොට අපි ඒක නාම පදයට ඉස්සරහින් යොදනකොට නා කියන එක අපි දාන්න ඕන කියන එක. මෙතන සිසුක කියන එක දුවල පුතාලා ඒක ලියා ගන්න ඕන නම් නා කියන නා කේයෝෂි. නා කේයෝෂි. මේ අවස්ථාවේදී එතකොට මෙතන ශිසුකණ කියන එක වෙනවා. ඊළඟ අපි බැලුවොත් එහෙම සොරේවා බෝරු පෙන්දෙස්. ඕක පෑනක්. අපි ඒකට කියනවා කුරොයි බෝරු පෙන් කියලා. එතකොට කුරොයි කියන එක කොහෙට දෙන්නේ කියන එක දුවල පුතාලා එක. කුරොයි කියලා කියන්නේ කළු පාට. කුරොයි කියලා කියන්නේ කළු පාට. කුරොයි කියලා කියන්නේ කළු පාට කියන එක. ඊළඟට අපි බැලුවොත් එහෙම කොරේවා ජිෂෝදෙස්. කොලේවා ජිෂෝදෙස් කියන එක ඊළඟට තියෙන්නේ. එතකොට කොරේවා ජිෂෝදෙස්. ජිෂෝ කියලා කියන්නේ ඩික්ෂනරිය. ජිෂෝ කියලා කියන්නේ ඩික්ෂනරිය. අපි කලිනුත් කතා කරලා තියෙනවා ඩික්ෂනරිය. ඒකට ඉස්සරහින් අපි යොදන්න හදන්නේ ඊ කියන එක. ඊ කියලා කියන්නේ හොඳ කියන එක. ඊ තියෙනවා නම් ඊ දාන්නේ නැහැ. එතකොට ඒක ඊ දාන්නේ නැහැ. එතකොට ඊ කියන එක ඊ නෑ ඊ තියෙනවා නම් එතකොට අපි ඊ දාන්නේ නැහැ. නා කියන එක එතකොට අපි මේ අවස්ථාවේදී සිසුක නා කියන එක. එතකොට නාකේ යෝෂයක් කියන එක දුවල පුතාලා මතක තියාගන්න. එතකොට මේ අවස්ථාවේදී ඊ කියන එක එතකොට ඊ කියන එක එතකොට ඒක දුවල පුතාලාට ඒක තේරුම් ගන්න පුළුවන්. ඊ කියන එක කියන්නේ හොඳ කියන එක. ඊළඟ එක අපි බැලුවොත් එහෙම ඊ කියලා කියන්නේ හොඳ කියන එක. අපි ඊළඟ බැලුවොත් එහෙම අරේවා එකිදෙස්. එකි කියලා කියන එක දුවල පුතාලා මතක ඇති සමහරලාට ස්ටේෂන් එක. එකි ස්ටේෂන් එක. අරේවා එකිදෙස් අරක ස්ටේෂන් එක.
මේ අවස්ථාව මම ආපහු මුණේ ඉඳන් කියන්නම් මේ කොටස අපිට මේ අවස්ථාවේදී ඒ නාම විශේෂණ පද ඒවා දෙකක් තියෙනවා ඒක එකක් නා කියන කේයෝෂික අනිත් එක ඊ කියන එක එතකොට ඒක ඒ නා කියන එකයි මම මේ අවස්ථාවේදී ලියන්නේ මම පස්සේ ඒක කොටස් දෙක වෙන් කරලා කියන්න බලාපොරොත්තු වෙනවා නා කියන එකයි ඊ කියන එකයි කොටස් දෙකක් මෙහෙම කේයෝෂි තියෙනවා මේ අවස්ථාවේදී අපි මේ කතා කරන හිරොයි කියන එක ඊ කියන එක ඊ කේයෝෂි වලට අයිති වෙන්නේ ඊළඟට ඊ හිරොයි කියලා කියන්නේ එතකොට ඒ පුලුල් කියන එක එතකොට මේ අවස්ථාවේදී ඒක ඊ කියන කේයෝෂිට අයිති වෙනවා ඊළඟට අපි කතා කරන මේ සිසුක කියලා කියන්නේ නිශ්ශබ්ද සිසුක කියලා කියන්නේ නිශ්ශබ්ද සිසුක මේ අවස්ථාවේදී මේකේ ඊ අකුරක් තියෙනවා හිරොයි මේකේ ඊ නා අකුරක් නැහැ එතකොට මේක වාක්‍යවල ලියනකොට මම මෙතන මේ ලියපු කොටස මේක ඊටාම වැදගත් වෙනවා නාම පදයකට ඉස්සරහින් අපි ලියනවා නම් ඊ හරි නා හරි එන්න ඕන අන්තිමට මේ අවස්ථාවේදී හිරොයි කියන එකේ එතකොට ඊ අකුරක් තියෙනවා ඒක නිසා මේක කෙලින්ම මෙතනට එනවා මේ සිසුක කියන එක එතකොට සිසුක නා කියන එක විදියට අපි නා කියන එක දාන්න ඕන කියන එක මතක තියාගන්න ඒකයි මම මෙතන කියන්න හැදුවේ එතකොට නා කියන නාකේ යෝෂි වලට අයිති වෙන සිසුක කියන එක ඒ කියන්නේ ශබ්ද කියන එක එතකොට නා කියන එමකට අයිති වෙන්නේ ඒ නා කියන මේ අවස්ථාවේදී ඒකේ නා අකුරක් නැහැ ඒක නිසා අපි ඒකට නා අකුරක් දාලා තමයි මේෂයකට ඒ කියන්නේ අපි නාම පදයකට ඉස්සරහින් දිනනවා නම් අනිවාර්යෙන් නා අකුරක් දාන්න ඕන ඒක මතක තියාගන්න ඊළඟට කුරොයි කියන එක එතකොට කුරොයි කියන එක එතකොට මෙතනට එන්නේ කුරොයි එතකොට ඊ කියන කේයෝෂි වලට තමයි කුරොයි කියන එක එතකොට එන්නේ ඊළඟට මේකෙදි ඊ කියන එකත් මෙතනට එනවා ඊළඟට ඊළඟ කොටස බැලුවොත් එහෙම අතරාශි කියන එක එතකොට මෙතනට එනවා මෙතනට ජෝබු කියන එක මෙතනට එනවා ජෝබු එතකොට මෙතන නා අකුරක් නැහැ කියන එක දුල පුතාලා මතක තියාගන්න. එතකොට නා අකුරක් නැහැ. ඊළඟට ඕකි ඊළඟට ශිරොයි ඊළඟට තියෙන කිරේ කියන එක ඊකේ යෝෂයක් වෙන්නේ නැහැ. එතකොට චුට්ටක් කියමු දුල පුතාලා ඒක මේ කොටස දුල පුතාලා එතකන් ලියා ගන්න. එතකොට මම මේ කොටස දුල පුතාලා ලියා ගන්න මම ඒක දක්වන්නම් කිරේ කියන එක ඊකේ යෝෂි නෙවෙයි ඒක චුට්ටක් ඉන්න මම ආපහු බලලා කියන්න ෂුවර් කරගෙන ඒක කිරේ කියන එක නාකේ යෝෂි මම කියපු ඒක එතකොට ඒ විදිහටම කිරේ කියන එක නාකේ යෝෂි කිරේ කියන එක නාකේ යෝෂි ලස්සන කියන එක කිරේ කියලා කියන්නේ ලස්සනයි මෙතනට එතකොට මේකෙත් නා කියන එකක් එන්න ඕන කිරේ නා ඊළාට දක්වලා තියෙන මේ කොටස මම මේක ආපහු මෙතන ලියන්නම්. එතකොට අකයි කියන එකත් ඊකේ යෝෂි අකයි. අකයි කියන්නේ රතු පාට කියන එක රතු පාට. එතකොට මම මෙතන මේ ටික ආපහු ලිව්වොත් එහෙම කිව්වොත් එහෙම එතකොට මෙතන ශිසුක කියලා කියන්නේ නාකේ යෝෂි. එතකොට ඒක අපි භාවිතා කරනවා නම් අපි කලින් කතා කරපු එතකොට ඒක දුල පුතාලා ඒක ලියා ගන්න එක වැදගත් වෙයි ඒ කොටස මේ අවස්ථාවේදී අපි මේ කතා කරන මේ කොටස එතකොට මේෂයක ඒ කියන්නේ නාම පදයකට ඉස්සරහින් එතකොට අපි කේයෝෂයක් දක්වනෝ නම් ඒක අනිවාර්යයෙන්ම එතකොට ඒ කොටස එතකොට අනිවාර්යයෙන්ම ඊ හරි නා හරි කියන එක පෙන්눔 කරන්න ඕන
ඒක නිසා බොහෝ ඊකේයෝෂි වල ඊ කියන අකුර පිටිපස්සට තියෙනවා. ඒක නිසා නා කියන කේයෝෂි වල විතරයි නා අකුර නැත්තේ. ඒක නිසා අපි නා කේයෝෂියක් ලියනකොට අපි ඒක පිටිපස්සෙන් නා අකුර ලියන්න ඕන කේයෝෂියකට පිටිපස්සේ. ඒ කියන්නේ නාම විශේෂණ කේයෝෂි කියලා කිව්වේ. ඒක නිසා දුල පුතාලා ඒක අමතක කරන්න එපා. ඒකේ නා අකුර කියන එක ලියන්න ඕන. නාම පදයකට විතරයි ඉස්සරහින් විතරයි ඒක ලියන්නේ. ඒක මතක තියාගන්න. මොකද අපි තව පැටර්න් එකක් ඉගෙන ගන්නවා ඉස්සරහට. එතකොට තව පැටර්න් එකක් ඉගෙන ගන්නවා. ඒක නිසා මේ අවස්ථාවේදී මතක තියාගන්න නා කියන අකුර ඒක ලියන්නේ. එතකොට මේෂ එකක්. ඒ කියන්නේ නාම පදයකට ඉස්සරහින් විතරයි කියන එක. වාක්‍යයේ අන්තිමට ලියන අවස්ථාවක් තියෙනවා. ඒක අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. ඒ අවස්ථාවේදී ඒක බලපාන්නේ නැහැ. එතකොට මේ අවස්ථාව එතකොට දුල පුතාලට මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා හිතනවා. නා කියන එකයි ඊ කියන එකයි කේයෝස් දෙකක් තියෙනවා. එතකොට ඒක අපි භාවිතයත් එක්ක මොකද්ද නා මොකද්ද ඊ කියන එක එතකොට ඒක තරම් අද ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. එතකොට අපි ඒක භාවිතයත් එක්ක නිකම් එකට පුරුදු වෙනවා. එතකොට මෙතන උදාහරණ තුනක් තියෙනවා. නා කේයෝෂි අඩුයි ඇත්තටම. එතකොට නා කේයෝෂි තුනක් තියෙනවා. එකක් සිසුක කියලා කියන්නේ නිශ්ශබ්ද. එතකොට අපි භාවිතා කරනකොට සිසුකන කියලා අපි සිසුකන මාචි. එතකොට මෙතන නා කියන අකුරක් දාන්න ඕන කියන එක මතක තියාගන්න. ඊළඟට ජෝබු කියන එකත් එහෙමයි. ජෝබුණ කියලා අපි කියන්නේ. එතකොට ඒකට අපි ඊළඟ එක බැලුවොත් එහෙම එතකොට කිරෙයි නහිතෝ එතකොට කිරෙයි න කියලා අපි කියන්නේ කිරෙයි න හිතෝ. එතකොට ගෑනු කෙනෙක් එහෙම එතකොට ලස්සන ගෑනු කෙනෙක් කියන. එතකොට කිරෙයි න හිතෝ කියලා කියන්නේ. පිරිමි කෙනෙක්ට කිරෙයි කියලා කියන්නේ ඒක නිසා ඒක පිරිමි කෙනෙක්ට කියන්නේ පිරිමි අයට කියන්නේ හැම්සම්. එතකොට ඒක පිරිමි කෙනෙක්ට කිරෙයි කියලා කියන්නේ ඒක මතක තියාගන්න. අපි මේ කොටස දුල පුතාලා එතකොට මේ කොටසේ මම ඊටු ටිකක් කියන්නම්. එතකොට හිරොයි කියලා කියන්නේ එතකොට පුළුල් කියන එක. ඊළඟට කුරොයි කියලා කියන්නේ කළු පාටේ කියන එක. කුරොයි කියන්නේ කළු පාට. ඊ කියලා කියන්නේ හොඳයි කියන එක. ඊ කියලා කියන්නේ හොඳයි. අතරශී කියලා කියන්නේ අලුත්. අතරශී කියන්නේ අලුත් කියන එක අතරශී. ඕකී කියලා කියන්නේ එතකොට මේ අවස්ථාවේදී මේ ඕකී කියලා කියන්නේ විශාලයි. ශිරොයි කියලා කියන්නේ සුදු පාට කියන එක. සුදු පාටයි. අකයි කියලා කියන්නේ රතු පාටයි. අකයි. ශිරොයි කියන්නේ සුදු පාටයි. අකයි කියන්නේ රතු පාටයි. ඊළඟට කුරොයි කියලා කියන්නේ කළු පාටයි. මෙතෙන්ට වෙනකම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දුල පුතාලා අහන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දුල පුතාලා අහන්න. එතකොට නැහැ සර්. ඕකේ අපි එහෙනම් මේ ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. සර් ජෝබු කියන්නේ මොකද්ද? ජෝබු කියලා කියන්නේ ශක්තිමත් කියන එක. ශක්තිමත්. තව මොනවා හරි තියෙනවද දුල පුතාලා අහන්න දේවල්? සර් ඔව් කියන්න. ශිෂුකනා කියන්නේ මොකද්ද සර්? හිසුක කියලා කියන්නේ නිශ්ශබ්ද කියන. කියන්නේ මේ අපි ගම්වල එහෙම තියෙන නිශ්ශබ්ද කියන නිශ්ශබ්ද පරිසරය ඒක සිසුකන.
තව තියෙනවා දුල පුතාලට අහන්න මොනවා හරි? නෙවෙයි කියන එක එතකොට ඉංග්‍රීසි කියන එක එතකොට කියන එක එතකොට ඒක කියලා කියන්නේ හොඳයි කියන එක. එකම කංජිය ලියලා අපි කියලා කියන අවස්ථාවක් තියෙනවා. ඊළඟට යොයි කියලා කියන අවස්ථාවක් තියෙනවා. එක දෙකම එකයි. එතකොට ඒක යොයි කියලා කියන අවස්ථාවක් තියෙනවා. හොඳ කියන එක. තව තියෙනවද ප්‍රශ්න දුල පුතාලට? ප්‍රශ්න නැත්තම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. දුල පුතාලේ අභ්‍යාසය කරලා බලන්න. ඒක වැදගත් වෙනවා. එතකොට ඒ අභ්‍යාසය කළා ඒකේ බැරි තැන් ඒ අභ්‍යාසය කරාම ඒක පුළුවන් වේවි. එතකොට ඒක පොඩ්ඩක් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම කියලා කියන්නේ හොඳ කියන එක. ඒක කියලා කියන්නේ කියලා කියන්නේ එතකොට මේ අවස්ථාවේදී අපි මේ කතා කරන්නේ එතකොට කියලා කියන්නේ හොඳ කියන එක. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මේකේ ඉතුරු ටිකත් අපි මොකෝගේ දන්නේ නැති වචන ටික මම කියාගෙන යන්නම්. කබන් කියලා කියන්නේ බෑග් එක. කබන් කියලා කියන්නේ බෑග් එක කියන එක. ඊළඟට කියෝසිත්සු කියන එක අපි කලින් කතා කර කියෝසිත්සු කියලා කියන්නේ කියෝසිත්සු කියලා කියන්නේ එතකොට කියෝසිත්සු කියලා කියන්නේ පන්ති කාමරය කියන එක. තතෙමොනෝ කියලා කියන්නේ තතෙමොනෝ කියන එක අපි කලින් කතා කර ගොඩනැගිලි කියන එක තතෙමොනෝ කියන්නේ. ඊළඟ එක බැලුවොත් එහෙම ඊළඟ එක අපි බැලුවොත් එහෙම බෝෂි කියලා කියන්නේ තොප්පිය කියන එක බෝෂි. බෝෂි කියන්නේ තොප්පිය. ඊළඟ එක බැලුවොත් එහෙම හිතෝ කියලා කියන්නේ පුජ්‍යලයා. හිතෝ කියන්නේ පුජ්‍යලයා. ඊළඟට කුරුම කියලා කියන්නේ මෝටර් රථය. අපි මෙතනින් අදට පන්ති අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මොන හරි ප්‍රශ්න තියෙනවා දුල පුතාලට අහන්න පුළුවන් තව. මේ කොටස අපි ඊළඟ දවසේ ඉතුරු කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ අවස්ථාවේ. මොනවත් ප්‍රශ්න නැත්නම් අපි අදට පන්තිය මෙතනින් අවසන් කරනවා. දුල පුතාලට